Multilac. Colour the world Sri Lankan. ඒ කියන ප්‍රකාශ වැඩිපුර දාන්න. හොඳයි. අපෙන් නම් ඒවට පැහැදිලි කිරීම ඉල්ලන්න එපා. මොකද අපේත් කේන්තිය වැඩි වෙනවා. රටේ ප්‍රධාන විපක්ෂයක් තියෙනවා. තියනවද? එහෙම කියනවනේ. ප්‍රධාන කියන්නේ මොකද? ඔතේ උත්පාදන රටේ ප්‍රධාන විපක්ෂයක් තියෙනවා කියලා. ප්‍රධාන කියන්නේ මොකෙන්ද? එහෙමද? ඒ පක්ෂය කරන මේ ඒතර ඇමරිකානු කොම්පැනිය සාක්ෂිකරුවත් ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවමයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආටිකල මහත්ය අත්සන් කරනකොට ඇමරිකාවේ කොම්පැනිය වෙනුවෙනුත් සාක්ෂිකරුවම ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවා. එහෙම වෙන්න පුළුවන්ද කිව්සුම? අපි කසාදයක් බඳිනකොට මනමාලයයි පැත්තේ සාක්ෂිකාරයාම මනමාලිගේ පැත්තේ සාක්ෂිකාරයා වුණා වගේ වැඩක් තමයි මේක. අර රෑ 12යි 6ට තමයි මේක අස්සම් කරේ. එතකොට මෙයා මේ නිමල්කා මෙතන හිටියේ සමහර විට මේ ක්‍රිස්ටෝපර් නයිට් එයාපෝට් එකට යන්න ආපු කෙනෙක් හිටියට දන්නෙත් නැහැ. මහින්ද අමරවීර ඇමතුමා කියන්න ඕන මේ රටට දැන්. ඔයා එකඟ වුණා 2020 මුල නිව් ප්‍රෝටස් එනර්ජි එක තමයි කාර්යක්ෂම විසඳුම කියලා. EPF එකේ කොටස් ගන්න මහා බැංකුවේ මුදල් මණ්ඩලයක් අවසරය දීලා තියෙනවා. කොහොම මුදල් මණ්ඩලයේ අවසරය මේකට අමුල්ලා තියෙනවා කොහේ හරි. මේ කිව්සුම හොර කිව්සුමක් තමයි. මේක නිව් ප්‍රෝටස් එනර්ජි එකත් එක්ක ගහලා නැහැ. අපි හිතමු ඒක නිසා අපි දැනගන්න කැමතියි. දැන් කියන්න ඕන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා. තාම කියන්නේ නිව් ප්‍රෝටස් කියලා. මේක නිව් ප්‍රෝටස් නෙමෙයි. මේක ශ්‍රී ලංකා හෝල්ඩින් කියලා ගහගත් එකක්. විල්සන් අමාත්‍යවරයා ඔව්. ඒකත් සිටිය ඔය කිසිම තමන් කියලා දුන්නේ නැත. ඒක තමයි මම කිව්වේ. අර පරංගික කාලේ හිටපු ගෙරිහම් කඩට ඉඩ දුන්නු කට්ටිය තමයි. ආයෝජන එනවා කියලා මේවත් ආයෝජනද? මේවා ආයෝජනද? මේවා ආයෝජන නම් මීට වඩා හොඳයි කොහේ හරි රටකට ගිහිල්ලා ඇමරිකාවේ සජනපදයට ගිහිල්ලා අර හෝම්ලස්ලා වගේ ඉන්න කට්ටිය ඉන්න හිඟා කනවා. The News Reporter. පසුගියදා අනුර චානායක සහෝදරයා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු කෙරවලපිටිය යුගදනවි බලාගාරය පිළිබඳව ගිවිසුම මෙතෙක් පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරපු ඒ ගිවිසුමේ කරුණු පිළිබඳව තවත් සාකච්ඡා කරන්න දැන් අපිට පේනවා මේ ගිවිසුම පිළිබඳව විවිධ මත පළ වෙමින් තියෙනවා. සමහර කැබිනට් ඇමතිවරුම කිව්වා අපි මේ ගිවිසුම දැක්කේ නැතුණාට කමක් නැහැ. මොකද 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා අනුමත කරලා තියෙන නිසා අපිට මේව අත්සන් කරන්න පුළුවන් කියලා. මම දැක්ක ඊයේ කියනවා සමහර අය මේ ගිවිසුම ඕන කෙනෙකුට බලන්න පුළුවන් මේක රහසිගත එකක් නෙමෙයි. ඒකින්ද අපි මේ ගැන වැඩි හෙව්වේ නැහැ කියලා. නමුත් මේ වෙනකම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නැහැ. සමහර කැබිනට් අමාත්‍යවරු මේ ගිවිසුමේ පිටපත් ලබා ගත්තෙත් අනුර චානායක සහෝදරයාගෙන් බව ඔබ කවුරුත් දැන් දන්නවා. ඒ වගේම නීතිපතිතුමා මේකට අනුමැතිය දීලා තියෙන නිසා මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා කියන ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුත් අපි දැක්කා. ඒ නිසාම තමයි මේ ගිවිසුමේ කරුණු පිළිබඳව අපිට කතා කරන්න වෙන්නේ. මේ ගිවිසුමේ මූලික කාරණාවක් තියෙනවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් සංදේශයන්ගේ. සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා ඉදිරිපත් කරපු කැබිනට් සංදේශයේ තියෙන්නේ මූලික වශයෙන්ම මේ රාමුගත ගිවිසුම මගින් එකඟ වූ නිව් පෝර්ට්‍රස් එනර්ජි සමාගම විසින් වෙස්ට් කෝස්ට් පවර් පුජ්‍යලික සමාගමේ මහා භාණ්ඩාගාර ලේකම් සතු 140 කොටස් සඳහා තමයි මේ ගිවිසුම අවසර දීලා තියෙන්නේ අපේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාව. එතකොට ඉතා පැහැදිලි මේ ගිවිසුමට කැබිනට් මණ්ඩලයෙන් යම් අවසරයක් කැබිනට් ඇමතිවරු නොදැන අත උස්සලා හරි දීලා තියෙනවා නම් තියෙන්නේ ඇමරිකාවේ නිව් ප්‍රෝටස් එනර්ජි කියන සමාගමත් එක්ක ගිවිසුම අත්සන් කරන්න. නමුත් දැන් මේ අත්සන් කරලා තියෙන ගිවිසුම ඔබ දන්නවා මේ වෙනකොටමත් මේක අත්සන් කරලා තියෙන්නේ නිව් ප්‍රෝටස් එනර්ජි සමාගමත් එක්ක නෙමෙයි. මේක අත්සන් කරලා තියෙන්නේ ඇත්තටම NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන LLC කියන සමාගමක් එක්ක. එතන අපිට බරපතල ගැටලුවක් තියෙනවා මේක මොන වංචාවක්ද මේ කළා තියෙන්නේ. ඒකදී දැන් මේ වංචාව හෙළිදරව් කරගැනීමේදී ආරම්භයේදීම අපිට පේන කාරණා ගණනාවක් තියෙනවා. මේ ගිවිසුම පිළිබඳව. මොකද මේ ආරම්භයේදීම පේන මේ ගිවිසුමේ අන්තර්ගතයෙන් තියෙනවද ගිවිසුම අත්සන් කරපු අපේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරපු කරුණු කියන කාරණාවට වඩා මූලිකවම ගිවිසුමක් අත්සන් කරනකොටම තියෙන අඩුපාඩු තියෙන මේක. මේකේ 35 වෙනි පිටුවට බැලුවොත් ඔබට පේනවා මේ තියෙන 35 වෙනි පිටුව මේ 35 වෙනි පිටුවේ මේ ගිවිසුම අත්සන් කරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සුජිත් රුචික ආටිගල. මේ කියන්නේ අපි දන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්තයා. හැබැයි ඒකට ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට අත්සන් කරන්නේ ෆර්ඩිනැන්ඩස්
ඇඩ්වයිසර් මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස් මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක් හැටියට. මේ ෆර්ඩිනැන්ඩස් කියන්නේ කලින් විදුලි බල අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා. ඔහු මෑතකදී අපිට මාධ්‍යවලදී හමු වෙන්නේ ආයෙත් ඇවිල්ලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හැටියට. නමුත් ඔහු මෙහි කිවිසුම අත්සන් ගන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් හැටියට. හැබැයි ඔහු මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් හැටියට පත්වීමක් ලැබලා තියෙනවද නැද්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපි දන්නේ ඔහු විදුලි බල මණ්ඩලයේ සභාපති වුණා කියලා. එතකොට දැන් ඒක ප්‍රශ්නයක්. ඊළඟට ප්‍රශ්නේ තමයි ඩැනියෙල් ක්‍රිස්ටෝෆර් නයිට් කියන පුද්ගලයා තමයි NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන මේ කිවිසුමට සම්බන්ධ අනිත් පාර්ශවයට අත්සන් කළා තියෙන්නේ. එයාගේ සාක්ෂිකරුවා හැටියට අත්සන් කරන්නේ මේ ඇඩ්වයිසර් මිනිස්ට්‍රි ඔෆ් ෆිනෑන්ස්. ඒ කියන්නේ අර ඇමරිකානු කොම්පැනිය. අපි හිතමු මේක ඇමරිකානු කොම්පැනියක් කියලා. ඒතර ඇමරිකානු කොම්පැනිය සාක්ෂිකරුවත් ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවමයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආටිකල මහත්තයා අත්සන් කරනකොට ඇමරිකාවේ කොම්පැනිය වෙනුවෙනුත් සාක්ෂිකරුවම ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවා. එහෙම වෙන්න පුළුවන් ද කිවිසුමක? අපි කසාදයක් බඳිනකොට මනමාලයයි පැත්තේ සාක්ෂිකාරයාම මනමාලිගේ පැත්තේ සාක්ෂිකාරයා වුණා වගේ වැඩක් තමයි මේක. එහෙම තමයි වෙලා තියෙන්නේ. මනමාලයාගේ සාක්ෂිකාරයම මනමාලිගේ සාක්ෂිකාරයා වගේ. මේ කිවිසුමේ ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකාරයා ෆර්ඩිනැන්ඩස් මහත්තයා. හැබැයි ඇමරිකානු කොම්පැනියේ සාක්ෂිකාරයා ෆර්ඩිනැන්ඩස් මහත්තයා. මොකද මේක ශ්‍රී ලංකාවේ කොම්පැනියක් නෙමෙයිනේ. පවර් එනර්ජි අපි ගන්න යන්නේ ඇමරිකාවේ. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා ආයි දෙවෙනි සාක්ෂිකාරිය. ඒ කියන්නේ ඇමරිකාවේ NFE කොම්පැනියේ සාක්ෂිකාරිය නිමල්කා මොරහෙල. නිමල්කා මොරහෙල. එයා තනතුර දාලා තියෙන්නේ ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කියලා. අපි මේ නිමල්කා මොරහෙල ගැනත් හොයලා බැලුවා. එයා කලින් වැඩ කරලා තියෙන්නේ ටුවරිස්ට් බෝඩ් එකේ. ඒ ටුවරිස්ට් බෝඩ් එකේ ප්‍රොජෙක්ට් වල එයා ඉඳලා තියෙනවා. හැබැයි එයා මේ පවර් ඇන්ඩ් එනර්ජි ටුවරිස්ට් මේ ප්‍රොජෙක්ට් වල ඉඳලා කියලා අපි දන්නේ නැහැ. එයා NFE කොම්පැනියේ මේ පෝර්ට්‍රස් කම්පැනි හරි නියෝජිතයෙක්ද කියලා අපි දන්නේ නැහැ. එයා ඒකේ ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කෙනෙක් කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. දැන් මම මේ කිව්වට පස්සේ පත්වීම් ලිපියක් හදලා දන්නෙත් නැහැ. හැබැයි අපිට නම් හිතෙන්නේ මේ අර රෑ 12යි 6ට තමයි මේක අස්සම් කරේ. එතකොට මෙයා මේ නිමල්කා මෙතන හිටියේ සමහර විට මේ ක්‍රිස්ටෝෆර් නයිට් එයාපෝට් එකට යන්න ආපු කෙනෙක් හිටියට දන්නෙත් නැහැ. කොහොමද නිමල්කා මොරහෙලත් අස්සම් කරලා තියෙන්නේ ඇමරිකාවේ කොම්පැනිය වෙනුවෙන්. ඒතර ඇමරිකාවේ කොම්පැනිය වෙනුවෙන් තමයි සාක්ෂිකාරයෝ දෙන්නෙක් ශ්‍රී ලංකාවේ කට්ටිය අස්සම් කරලා තියෙන්නේ. මෙහෙම තමයි මේ කිවිසුම. මේ කිවිසුම පටන් මේ ශ්‍රී ලංකාවට අනාගතයට මේ විදුලි බල ශක්තිය සැපයීමට ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් කිවිසුමක් අත්සන් කරන හැටි. ඉතින් මේවා දකිනකොට අපිට හිතෙනවා මේවා පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයට රටට හෙළිදරව් නොකළේ ඇයි කියලා හිතා ගන්න පුළුවන් කියලා. දෙපැත්තෙම සාක්ෂිකාරයා එක්කෙනා වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි බරපතල. ඊට පස්සේ මේ ක්‍රිස්ටෝෆර් නයිට් කියන්නේ කවුද? එයාගේ තනතුර මොකද්ද? එයා මේ නිව් ප්‍රෝට්‍රස් එනර්ජි සමාගමේ කවුද? මොකද මේ වගේ විශාල බරපතල කිවිසුමක් අත්සන් කරනකොට අපේ ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු අනුමැතිය ගත්ත රටට බලශක්තිය ගේන අලුත් බලශක්තිය. අපි දන්නේ නැති එකක් ඒක. රට ජනතාව දන්නේ නැති එකක්. පෝර වගේ තමයි. අලුත් පෝරක් හඳුනා දෙනවා වගේ තමයි දැන් LNG හඳුනා දෙනකොට. ඒක ගේන ඇමරිකානු සමාගමෙන් එන්න එපයි ලොක්ෙක්ම. හැබැයි අපි දන්නවා මේකේ අන්තිම පිටුවල තියෙනවා power of attorney එකක්. බලය පවරලා. ඒ බලය පවරලා තියෙන්නේ Chief Financial Officer ක්‍රිස් ගනීටා. එයා තමයි එහෙ ඉන්න NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් එකේ CFO Chief Financial Officer. ප්‍රධාන මූල්‍ය නිලධාරියා. එයා බලය පවරලා ඉවලා තියෙනවා මේ ක්‍රිස්ටෝෆර්ට. අඩුතරමේ එයාවත් මෙහෙට එන්නේ නැහැ. මේ සමාගමේ ප්‍රධානින් එන්නේ නැහැ. ක්‍රිස්ටෝෆර් ඩැනියෙල් තමයි එවලා තියෙන්නේ. ක්‍රිස්ටෝෆර් ඩැනියෙල් ඊට වඩා කවුද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි එයාව තමයි එවලා තියෙන්නේ ශ්‍රී ලංකා රජයත් එක්ක මේ කිවිසුම අත්සන් කරන්නේ. කොහොම තමයි වෙලා තියෙන්නේ. ඒ තරම්
පහළට දාලා තමයි මේක අස්සම් කළා තියෙන්නේ. ඒක නිසා මේක බරපතල සැකයක් බවටපත් වෙච්ච ගිවිසුමක්. ඒක අපි ප්‍රධාන වශයෙන්ම මේ රටේ ජනතාවට පැහැදිලි කරගන්න ඕන මේ ගිවිසුම ගැන දැන් කියන්න ඕන හරියට ඇත්ත කරුණු. එකම පාර්ශවයට දෙපාර්ශවයටම එක්කෙනා සාක්ෂිකාරයෙක් වෙන්නේ කොහොමද? මේකේ වගකීම මොකක්ද? ෆර්ඩිනැන්ඩස් හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්. දැන් විදුලි බල මණ්ඩලයේ සභාපතිලු. සභාපති හැටියට එයා පෙනී ඉන්නේ මාධ්‍යවල. එයා මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක්ද? එයාට බලයක් තියෙන්නේ කොහොමද අත්සන් කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔබ අපි කවුරුත් දන්නවා කැබිනට් මේ ගැන පෙරේයිදා නැවත කැබිනට් මණ්ඩලයට බැසිල් රාජපක්ෂ මහත්තයා සංදේශයක් ඉදිරිපත් කළා තියෙනවා. පෙරේයිදා කැබිනට් මණ්ඩලයට. මේ තියෙනේ සංදේශය. මේක ඇත්තටම සංදේශයක් වඩා පාපෝච්චාරණයක් කියනක නිවැරදි. මොකද මේ පාපෝච්චාරණයේදී එතුමාලා කියනවා එක තැනක මේ தත්ත්වය යටතේ මේ ද්විකෘත ස්වභාවික වායු කියන එක ලංකාවට හඳුන්වා දෙන්න මුලින්ම යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ 2019 අවුරුද්දේදී කියලා. ඒ කියන්නේ කලින් ආණ්ඩුව තියෙද්දි. ඉතින් ඒ කලින් ආණ්ඩුවත් මේකට සම්බන්ධයි කියන එක තමයි මේ කියන්නේ. ඒතර යෝජනාව නිව්පෝර්ට්ස් එනර්ජි ලිමිටඩ් එකෙන් 2019 දී තමයි ශ්‍රී ලංකා රජයට ලැබිලා තියෙන්නේ. ඒක ඉදිරි කටයුතු කරන්න 2020 ජනවාරි මාසේ ආයෝජන මණ්ඩලයට යොමු කළා තියෙනවලු. ඒ ඉදිරි කටයුතු ආයෝජන මණ්ඩලයේ කටයුතු කරමින් ඉඳලා තියෙනවලු. ඉතින් අපි දන්නේ ආයෝජන මණ්ඩලය එහෙම කටයුතු කරාද කියලා. දැන් අපි දැනගන්න කැමති ආයෝජන මණ්ඩලයේ මොනවද කරපු කටයුතු කියලා. එහෙම තියෙද්දී 2020 මුල එවකට හිටපු විදුලි බල බලශක්ති අමාත්‍යවරයා වර්තමාන විදුලි ජන සැලසුම් හා සිදුවිය හැකි අඩුපාඩු අවම කිරීම සඳහා යෝජනා නමින් කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරාලු. ඒ සංදේශේනුත් මේ නිව්පෝර්ට්ස් එනර්ජි ලිමිටඩ් කියන එක ගැන කාර්යක්ෂම ආර්ථික විසඳුමක් දෙන ආයතනයක් හැටියට නිර්දේශ කළා තියෙනවලු. මේ කියන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයා ගැන. ඒ කියන්නේ දැන් 2020 මුල මහින්ද අමරවීර ඇමතිවරයාත් බලශක්ති ඇමති හැටියට ඉඳද්දි මේ නිව්පෝර්ට්ස් එක අනුමත කරලා තියෙනවලු. මේක හොඳයි කියලා තියෙනවලු. කාර්යක්ෂම විසඳුමක් කියලා තියෙනවලු. ඉතින් අපි හොයලා බැලුවා එතුමා එහෙම කියලා තියෙනවද කියලා. මේ තියෙන්නේ ඔය කියන අමරවීර අමාත්‍යවරයා ඉදිරිපත් කරපු පත්‍රිකාව. මේ පත්‍රිකාවේ අමාත්‍යවරයා කියලා නෑ එහෙම කතාවක්. ඔහු කියන්නේ recommendation වල කියන්නේ to authorize the transmission license to call counter proposal from prospective bidders. දැන් මෙහෙම යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකට තවත් යෝජනා ගන්න, counter proposals ගන්න. කාගෙන්ද? prospective bidders. තව bidders ලා ගන්න මේකට. evaluate the proposal. අන්න ඒවා evaluate කරන්න, අගය කරන්න. treasury secretary පත් කරන්න project committee, cabinet appointed negotiating committee. ඊට පස්සේ දෙන්න recommendation. නිර්දේශ දෙන්න කියලා තමයි මහින්ද අමරවීර මහත්මයා කිව්වා කියන්නේ. එතකොට මේ පෙරේයිද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර මුදල් අමාත්‍යාංශයේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ කැබිනට් සංදේශය ගැන දැන් මහින්ද අමරවීර මහත්මයා කියන්නේ මොකද්ද? අපි දැනගන්න කැමති, රට දැනගන්න කැමති හිටපු බලශක්ති ඇමති මහින්ද අමරවීරගේ නිර්දේශය ඇත්ත ප්‍රකාශය මොකද්ද කියලා. මහින්ද අමරවීර මහත්මයා කියන්න ඕන මේ රටට දැන්. ඔයා එකඟ වුණා 2020 මුල නිව්පෝර්ට්ස් එනර්ජි එක තමයි කාර්යක්ෂම විසඳුම කියලා. අපි දන්නේ නැහැනේ මහින්ද අමරවීර මහත්මයා මේ කැබිනට් සංදේශය දාලා වෙන එකකට එකඟ වුණාද කියලා. ඒකින්ද ඇත්ත කතාව මහින්ද අමරවීර මහත්මයා දැන් රටට කියන්න ඕන. කැබිනට් සංදේශය නම් තියෙන්නේ තවත් අයගෙන් ටෙන්ඩර් කැඳවන්න, ඒවා අගය කරන්න, අගය කළ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට දෙන්න කියලා. හැබැයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කියනවා මේක කාර්යක්ෂම විසඳුමක් කියලා එදා මහින්ද අමරවීර අමාත්‍යවරයා කිව්වා කියලා. ඊළඟට දෙවනි කොටසේ එතුමා කියනවා 2020 ඔක්තෝබර් මාස 20 වෙනිදා තම පූර්වගාමියා යොදන ලද ශීර්ෂය, පූර්වගාමියා කියන්නේ කවුද? මහින්ද අමරවීර. යොදන ලද ශීර්ෂය වර්තමාන විදුලි ජන සැලසුම සිදුවිය හැකි පාඩු අවම කිරීම සඳහා යෝජනා යටතේ ඊළඟ අමාත්‍යවරයාත් නව රජයේදී මේ යෝජනාවම ගෙනාවා කියලා. මේ කියන්නේ ඩලස් අලහප්පෙරුම ගැන. අපි ඒකත් හොයලා බැලුවා. මේ තියෙන්නේ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කැබිනට් මෙමොරන්ඩම් එක.
ඒකේ ඩලස් 40 ඇමතුමා කියන්නේ නෑ New Protos Energy එක සුදුසුම එක කියලා. To obtain a detailed proposals from New Protos Energy and GE to evaluate technical viability and call counter proposal from prospective bidders based on the characteristics of state thrown. ඒකෙත් කියන්නේ මොකද්ද? කැඳවන්න තවත් අයගේ. කැඳවලා ඒවා evaluate කරන්න. Appoint negotiation committee to evaluate the proposals. ඉස්සකුර තියෙන බව දැනගන්න ඕන. යෝජනාව නෙමෙයි යෝජනා evaluate කරන්න. කළා recommendation දෙන්න කැබිනට් එකට කියලා. දැන් අපිට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කියන කතාව ඩලස් 40 මැමතිවරයා කියන්නේ මොකද්ද? ඩලස් 40 මැමතුමා දැන් රට කියන්න ඕන. ඔබතුමා කිව්වේ New Protos Energy එකේ යෝජනා විතරක් පිළිගන්න කියලාද? තවත් බිඩර්ස් ලගෙන් තවත් යෝජනා කැඳවලා ඉවලුවේට් කරන්න කියලාද? අපිට පේන්නේ නම් ඔබතුමා කියලා නෑ New Protos Energy එක විතරක් පිළිගන්න කියලා. අපි දන්නවා හැබැයි මේ ඇමතිවරු දෙන්නටම කැබිනට් මණ්ඩලයේදී මේ තනතුරෙන් යන්න සිද්ධ වුණා කියලා. මේ දෙන්නම ඉවත් කළා තමයි ගාමිණී ලොක්කුවේ ඇමතිතුමා දැම්මේ. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිතුමා ඉවත් වෙලා තමයි අද මේ කිව්සුමේ සාක්ෂිකාරයා වන ෆර්ඩිනැන්ඩස් මහත්තයා මෙතනට ගෙනාවේ. අපි සාමාන්‍යයෙන් දන්නවා අමාත්‍යාංශික ලේකම්තුමෙක් ඒ තනතුරෙන් ඉවත් වෙලා ගියාට පස්සේ අමාත්‍යාංශ ලේකම්වරු ඒ අමාත්‍යාංශي යටතේ තියෙන ආයතනවල සභාපතිවරු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අමාත්‍යාංශ ලේකම්වරු කියන්නේ පරිපාලන සේවයේ එන වැදගත් මහත්තුරු. එතුමා බලපු ආයතනයකම සභාපති වෙනවා කියන්නේ ටිකක් පහතර වැටෙන එක. හැබැයි ඔය ෆර්ඩිනැන්ඩස් මහත්තයා ගැන මම දන්නවා කෝප් කමිටුවේදී හම්බෙලා. එයා හුඟක් අපි ප්‍රශ්න කිරීම වලට ලක් කරපු කෙනෙක්. ඒ ගැන මම මෙතන කියන්නේ නැහැ මේ වෙනත් මාතෘකාවක් නිසා. දැන් ඊළඟට අපි බලමු මේ කොටස් පිළිබඳව. දැන් මේකේ තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දුන්න නම් දීලා තියෙන්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතු අයිතියෙන් 40%ක්. ඔහුගෙන් 40%ක් මේ ගිවිසුමට ගන්න කියලා. හැබැයි මේ ගිවිසුමේ අනුව අපිට පේනවා මේ තියෙන්නේ කොටස් පිළිබඳ තත්ත්වය මේ සමාගමේ මේ කියන වෙස්කෝ පවර්ස් සමාගමේ කොටස් පිළිබඳ ලැයිස්තුව shareholders in the company කියලා තියෙනවා. shareholdersලා ඉන්නවා 4 දෙනෙක්. Lanka Electricity Company, LECO, Monetary Board acting on behalf of the Employee Provident Fund. ඒ කියන්නේ මහා බැංකුවේ මුදල් මණ්ඩලය ඉන්නවා කවුරු වෙනුවෙන්ද? EPF එක වෙනුවෙන්. EPF එකට කොටස් තියෙනවා මිලියන 29ක්. ඒ කියන්නේ 127ක්. ලක්දනවි ලිමිටඩ් ඒකට තියෙනවා මිලියන 5ක් කොටස්. ඊට පස්සේ තියෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට එයා තමයි ඉන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් acting on behalf of the government of Sri Lanka. ඒකට තියෙනවා 50ක් කොටස් මිලියන 55ක්. ඒතකොට දැන් මේ කිව්සුම කැබිනට් මණ්ඩලයෙන් දීපු අනුමැතිය අනුව ක්‍රියාත්මක වෙනවා නම් මෙන්න මේ යටම තියෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට මේ කිව්සුම අත්සන් ගන්න පුළුවන් මේ 50ට විතරයි. එතකොට 50න් 140කට තමයි යන්න පුළුවන්. නමුත් මේ ගිවිසුම අත්සන් කළා තියෙන්නේ මුළු 100%ෙන්ම. මේ අනිකුත් ආයතනවල කොටස් වලිනුත් 140ක් ගන්න. මුළු කොටස් වලින්ම. ඒ කියන්නේ කොටස් මිලියන 111ක් 110ක් තියෙනවා. ඒ කොටස් මිලියන 110න් 130ක් තමයි අත්සන් කළා තියෙන්නේ. පළවෙනි කොටසෙදී first stage. පළවෙනි කොටසේ කොටස් දීලා තියෙන්නේ කොහමද? මේ තියෙන්නේ stage 1 shares 11 වෙනි පිටුවේ තියෙනවා 33 million GOSL shares amounting to 30% කියලා තියෙනවා. ඒ කියන්නේ මුළු කොටස් වලින් මිලියන 110න් 130ක් ගණන් හැදුවම තමයි මිලියන 33ක් එන්නේ. මේක බරපතල තත්ත්වය තමයි මොවුන් එතකොට මේ ලෙකෝ එකේ කොටසුත් අරන් තියනවා EPF එකේ කොටසුත් අරන් තියනවා. මේ කිව්සුම අනුව. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කළා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතු කොටස් වලින් 140ක් ගන්න විතරයි. හැබැයි අරන් තියනවා මුළු සමාගමේම කොටස් වලින්. ඒ කියන්නේ ලෙකෝ එකට අයිති, අර්ථ සාධක අරමුදලට අයිති, ලක්දනවියකට අයිති කොටසුත් ඇතුල් කරලා මුළු කොටස් වලින් 150ක් 140ක් පළවෙනි පියවරේ. දැන් අපි අහනවා EPF එකේ කොටස් ගන්න මහා බැංකුවේ මුදල් මණ්ඩලයක් අවසරය දීලා තියෙනවද?
කො මුදල් මණ්ඩලයේ අවසරය මේකට අමුල්ලා තියෙනවා කොහේ හරි. මේ ගිවිසුම හොර ගිවිසුමක් තමයි. මේක නිව් ප්‍රෝටස් එනර්ජි එකත් එක්ක ගහලා නැහැ. අපි හිතමු මේ ගහලා තියෙන සමාගමත් එක්ක ගිවිසුම ගහන්න හරි මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ දීපු අවසරේ කො මොකද මහා බැංකුවට අයිති අර්ථසාධක අරමුදල. අර්ථසාධක අරමුදල කියන්නේ මේ රටේ හැම කම්කරුවෙක්ගේම අරමුදල. ඒකේ කොටස් ඇමරිකාවට විකුණන්න හරි හොර සමාගමකට විකුණන්න අපේ රටේ අර්ථසාධක සමාජික අවසරයක් දීලා නැහැ. මුදල් මණ්ඩලයේ අවසරයක් දීලා නැහැ. ඒක බරපතලයි. ඒක බරපතලයි. ඒ නිසා අපි දැනගන්න කැමතියි. දැන් කියන්න ඕන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අර්ථසාධක අරමුදලේ කොටස් මේ රටේ මහ ජනතාවගේ කොටස් මේ හොර කම්පැනියට දෙන්න කවුද අවසර දුන්නේ කියලා. ඒක තමයි බරපතල ප්‍රශ්නේ. මොකද ඊළඟට ප්‍රශ්නේ තියෙනවා මේ සමාගම ඒක තියෙන 39 වෙනි පිටුවේ මේ ගිවිසුමේ sellers obligation කියන කොටස තියෙනවා. මේ ගිවිසුම අනුව ඒගොල්ලෝ අස්සම් කරලා තියෙන ගිවිසුම අනුව මේ කොටස් විකිණීමෙන් අධ්‍යක්ෂකවරු 4 දෙනෙක් පත් කරන්න ඕන කියලා. මේ සමාගමට. ඒ කියන්නේ දැන් ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉවත් කරලා කම්පැනි රෙජිස්ට්‍රාර්ට යවන්න ඕන අලුතින් අධ්‍යක්ෂකවරු 4 දෙනෙක් පත් කරලා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ 4 දෙනා පත් කරනකොට දැනට මේ සමාගමේ අධ්‍යක්ෂකවරු 7 දෙනා ඉන්නේ. ඒතර 140ට මේගොල්ලෝ ඉල්ලනවා 4 දෙනෙක්. 7න් 4ක් ඉල්ලනවා. මේ කිවිසුම අනුව එකඟ වෙලා තියෙනවා ලංකාවේ රජය. ආටිකල මහත්තයලා එකඟ වෙලා තියෙනවා අධ්‍යක්ෂකවරු 7 දෙනාගෙන් 4 දෙනෙක් පත් කරන්න. ඒ බහුතර අධ්‍යක්ෂක මණ්ඩලය එතනට යනවා. තීන්දුව తీරන ගන්න ඒගොල්ලෝ. මොකද 140 මේගොල්ලෝ හදාගෙන තියෙන ඒගොල්ලන්ට ඕන විදියට. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු සංදේශයට අනුව නෙමෙයි. ඒතර අධ්‍යක්ෂකවරු 4 දෙනෙක් පත් කරා මේගොල්ලන්ට බහුතරේ තීන්දුව తీරන ගන්නේ මේ කොටස් ටික විකුණනවද නැද්ද? ඊළඟට මේ කම්පැනිට මොකද කරන්න කියලා තීන්දුව తీරන ගන්නේ කවුද? ඒ 4 දෙනා බහුතරේ වෙලා. ඒතර අපි අහන අර්ථසාධක අරමුදලේ සමාජියෙක් නැද්ද? අර්ථසාධක අරමුදලේ කොටසුත් ඊළඟට මොකද කරන්න කියලා තීරණය ගන්න ඒගොල්ලෝ. ප්‍රශ්නේ බරපතල ඉතින්. අර්ථසාධක අරමුදලට බලපෑම් ගන්න පුළුවන් විදිහට තමයි මේ අධ්‍යක්ෂකවරු හදාගෙන තියෙන්නේ. 7න් 4ක් ඒගොල්ලෝ ඉල්ලන්නේ කොහොමද? අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්න ඒගොල්ලෝ අවශ්‍යතාවය හදාගෙන තියෙනවා. මේ පළවෙනි අධිරේම මේ අපි දැන් කතා කරන්නේ ගෑස් සැපීම ගැන නෙමෙයි. ගෑස් සැපීම වෙනම කතා. ඒක අපි වෙනම කතා කරමු. දැන් මේ ගිවිසුමේ තියෙන අඩුපාඩු. අපි අහන නීතිපති ලංකාවේ. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා මේ පෙරේද කැබිනට් මණ්ඩලයට මේ කරපු පාපෝච්චාරණ සංදේශයේ ඉදිරිපත් කරනවා. මේ වාතාවරණය යටතේ නීතිපතිවරයාගේ අවශ්‍ය අදාළ අනුමැතින් ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ ලේකම් විසින් 2021 සැප්තැම්බර් 17 වෙනි දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිව් ප්‍රෝටස් එනර්ජි ලිමිටඩ් සමග කොටස් මිලදී ගැනීමේ හා විකිණීමේ ගිවිසුමට අත්සන් තබන ලදී කියලා. තාම කියන්නේ නිව් ප්‍රෝටස් කියලා. මේක නිව් ප්‍රෝටස් නෙමෙයි. මේක ශ්‍රී ලංකා හෝල්ඩින් කියලා ගහගත් එකක්. ඉතින් අපි අහන්න ඕනේ දැන් නීතිපතිගේ අනුමැතිය කොහොමද හම්බුනේ මේකට? මුදල් මණ්ඩලයේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියුමක් බැලුවද නීතිපති? දැන් එහෙනම් මේ ගිවිසුමේ තියෙන්න ඕන නීතිපතිගේ අනුමැතිය. අපි දන්නවා සාමාන්‍යයෙන් ගිවිසුමක් නීතිපතිවරයා අනුමත කරනකොට ඒක නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕන. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒකට අංකයක් දෙන්න ඕන. ෆයිල් එකක් අරින්න ඕන. නීතිපතිගේ නිලධාරියෙක් වෙනුවෙන් කටයුතු කරන්න ඕන. ගිවිසුමේ අවස්ථානුකූලව ඇති වෙන වෙනස්කම් සාධාරණීකරණය කරන ලේඛන තියෙන්න ඕන. මේකේ නීතිපතිගේ මොකුත් නැහැ. නීතිපතිගෙන් හම්බුනායි කියන නිර්දේශ මේ ගිවිසුමේ නැහැ. එලෙව තියෙන්න ඕන. මේකේ තියෙන්න ඕන අනිකුත් ආයතන වලින් ලැබිච්ච අපිට පේන මේකේ අවසාන ඇමුණුම් වල තියෙනවා. අන්න අර ක්‍රිස්ටෝපර් පත් කරලා යන පවර් ඔෆ් ඇටර්නි එක තියෙනවා. රජයේ තාක්ෂේරුකාර දෙපාර්තමේන්තුවෙන් මේකේ ෂෙයාර්ස් වැලියුේෂන් එකක් කරපු තාක්ෂේරු කරන එකේ ලිපියක් තියෙනවා. කො නීතිපතිගේ නිර්දේශ. මේ තියෙන ශ්‍රී ලංකා තාක්ෂේරු දෙපාර්තමේන්තුවේ නිර්දේශ. එහෙම තියෙනවා නම් නීතිපතිගේ නිර්දේශයක් තියෙන්න එපා. නීතිපතිතුමා අපට හම්බේ අධිකරණයේදී. මොකද අපි මේ වෙනුවෙන් නඩුවක් දාලා තියෙනවා.
නඩුවේදීත් අපි ගැන කතා කරමු. හැබැයි දැනට මේ රටේ ජනතාව දැනගන්න ඕන නීතිපතිගේ නිර්දේශ මේකේ තියෙනවයි කියලා කිව්වට මේ කිවිසුමේ නෑ කියලා. මේ කිවිසුමේ එහෙම එකක් නෑ. ඊළඟට මේ කිවිසුමේ තව බරපතල කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ කිවිසුමේ 4 වෙනි පිටුවේ තියෙනවා ඇෆ්ලියේට් කියලා. මොකද මේ කිවිසුමේ 4 වෙනි පිටුවේ මේ තියෙන අර්ථ නිරූපණ මේ ඇෆ්ලියේට් කියන වචනේ අවස්ථා කිහිපයක උදලා තියෙනවා. ඒ කියන්නේ අනුබද්ධ සමාගම්. මේ කිවිසුමට ඒගොල්ලෝ ඇතුල් කරලා තියෙනවා. මොකක්ද මේ ඇෆ්ලියේටර්ස්ලා? කවුද අනුබද්ධ කට්ටිය? මත මේක ඊළඟට කියනවා ඇෆ්ලියේට් කෙනෙක් කියන්නේ controlling power එක. මේක මෙහෙයවීමේ බලය control means ownership directly or indirectly of more than 50% of shares or voting right in the legal entity. එතන 50ක් කතාවක් තියෙනවා. මේ ඇෆ්ලියේට් කියන අනුබද්ධ අයට 50ක අයිතියක් තියෙන්න ඕන කියලා කියනවා. හැබැයි අපි දන්න මේ කොටස් කිවිසුම ගිහිලා තියෙන 40%ට. ඉතුරු 10% කොහෙන්ද හොයාගන්න බලාගෙන ඉන්නේ. අපි අවධාරණය කරනවා තව මේකේ කොටස් මිලදී ගන්න බලාගෙන තමයි මේ කිවිසුම ගහලා තියෙන්නේ. ඉතුරු 10%ත් හදාගන්න තමයි බලාගෙන තියෙන්නේ. ඇෆ්ලියේට් වෙන්න පුළුවන් ඇත්ත නිව් ප්‍රෝටස්ලා. දැන් මේ කිවිසුම ගහන්න විතරක් හදාගත්ත කම්පැනි තමයි මේ ශ්‍රී ලංකා කෑල්ල දාගත්ත දෙලවරාවල ලියාපදිංචි කරපු සමාගම ඇමරිකාවේ. හැබැයි නිව් ප්‍රෝටස් ඉන්නේ නිව්යෝක් වල. මේ දෙලවරාවල ලියාපදිංචි කරපු සමාගම තමයි NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන එක. එතකොට තුන්වෙනියෙක් ඉන්න මේකේ. ශ්‍රී ලංකා රජය ආටිකල මහත්තයා ක්‍රිස්ටෝපර් නයිට් මේ ශ්‍රී ලංකා හෝල්ඩින්ස් එක වෙනුවෙන් අත්සන් කරපු කෙනා ඇෆ්ලියේටඩ්ලා ඉන්නවා. අපි දන්නේ නැහැ. අපිට දැනගන්න ඕන ඇෆ්ලියේටඩ්ලා කවුද කියලා. ඒගොල්ලෝ 50ක් ගන්න යනවා. 50ක් ගන්නේ කොහෙන්ද කියලා අපි දන්නේ නැහැ. අපිට සැකේ තියෙන අර්ථ සාධක අරමුදල ගැන. අර්ථ සාධක අරමුදලේ ඉතුරු 127ක් මේකේ තියෙනවා. දැනටත් හොරා කාලා තියෙනවා මේකෙන් අර්ථ සාධක අරමුදලේ කොටස්. ඉතුරු ටික ගහන්න පුළුවන් මේගොල්ලෝ. ඒක තමයි ඇෆ්ලියේටඩ් කියන එක දාගෙන තියෙන අනුබද්ධ කරලා තියෙන්නේ. ඊළඟට මේකේ නීති අනුකූලභාවය. මේක පාර්ලිමේන්තුවට ගේන්නේ නැත්තේ ඇයි? මේක කැබිනට් මණ්ඩලයට හැංගුවේ ඇයි? එය හංගපු හේතු හොයාගන්න ඕන. මේ තියෙන්නේ අපේ ආණ්ඩුක ව්‍යවස්ථාව. අපේ ආණ්ඩුක ව්‍යවස්ථාව 157 වෙනි වගන්තියේ තියෙන්නේ අන්තර්ජාතික කිවිසුම් හා සම්මුති. මේක කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකා රජයේ නීති යටතේ සංස්ථාගත කරන නැතහොත් සංස්ථාපනය කරන සංස්ථාවල සමාගම් වල හෝ වෙනත් සංගම් වල ශ්‍රී ලංකාව තුන ආයෝජන වඩාලීම හෝ ආරක්ෂා කිරීම සඳහා ඇති කරගත් යම් කිවිසුමක් හෝ සම්මුතියක් ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන්නක් බව මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් 3/2කට අඩු සංඛ්‍යාවක් විසින් පක්ෂව ඡන්දයේදී සම්මත කරනු ලබන යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලැබුව අවස්ථාවක මෙහෙම එකක් මේකේ කළා නැහැ. මේ කිවිසුමට අදාළව. ඒ කිවිසුමට හෝ සම්මුතියට ශ්‍රී ලංකාව තුල නීතියේ බලපෑම ඇති අතර රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස හැර ඒ කිවිසුමේ හෝ සම්මුති විධිවිධාන කඩ කරන කිසිම ලිඛිත නීතිය පැනවීමක් හෝ සෑදීමද විධායකයෝ පරිපාලන ක්‍රියාවක් කිරීමද නොකළ යුත්තේ කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා රටේ ආර්ථිකයේ සංවර්ධනය වෙනුවෙන් යම් කිවිසුමක් පාර්ලිමේන්තුවේ 3/2න් අනුමත කළ ඇතනම් ඒකට බලපාන විදියට නීති රීති හදන්න බෑ කියලා. මේකෙන් කරන්නේ එහෙම කිවිසුම් අනුමත කරන්න ඕන කියලා කියන්නේ. හැබැයි මේක එහෙම ගෙනල්ලා නැහැ. ඉතින් ගෙනාපු නැති එකට 3/2ක් අදාළ වෙන්නෙත් නැහැ කියලා කියන්න පුළුවන්. ඒතකොට වෙන්නේ මොකද්ද? මේ කිවිසුම ලංකාවේ නීතියට අදාළ වෙන්නේ නැහැ. මේ ගහලා තියෙන කිවිසුම ලංකාවේ නීතියේ රැකවරණයක් නැහැ. හැබැයි මේ කිවිසුමෙන් ආවරණය කරන්න ඕන ජාත්‍යන්තර නීති ඔක්කොම. මේ ලංකාවේ ජාතික ආර්ථිකයට බලපාන කිවිසුමක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කළා නැහැ. නැති නිසා ලංකාවේ නීතියෙන් බලපෑමක් නැහැ. හැබැයි මේ කිවිසුමේ මේ කියලා කිවිසුමේ තියෙනවා මේක අදාළ වෙන තැන්. මේක එක තැනක කියනවා මේකට අදාළ වෙන එංගලන්ත නීතිය. තව තැනක කියන මේකේ බේරුම් කරණයක් යන්න ගියොත් එimhe. යම් ගැටලුවක් සම්බන්ධයෙන් බේරුම් කරන ස්ථානයේ සිංගප්පූරුව. ඒ වගේම මේකට අදාළව කියනවා
මේ ගිවිසුමේ වෙළඳ කොන්දේසියට බලපාන එක්සත් ජාතිකයේ වෙළඳ කොන්දේසි කොමිසමේ දේවල් ඒවා ඔක්කොම අදාළ කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ නීතිය අදාළ කරන්නේ නැහැ. ඇයි? හොරකම් කරන නිසා. හොරහිත තියෙන නිසා. මේක හරිනම් කරන්න ඕන. මෙතන මේ 157 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන්න ඕන. මේ ගිවිසුම 157 වගන්තියට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා නම් 3/2 ඡන්දෙන් සම්මත වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි එතකොට ශ්‍රී ලංකාවේ රැකවරණය මේකට තියෙනවා. මේ අපේ රටට මේ ගිවිසුමෙන් අගතියක් වෙනවා නම් ශ්‍රී ලංකාවේ රජයට වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නීතියට බැඳෙනවා. ශ්‍රී ලංකාවේ නීතියෙන් මේක ගලවලා තියෙන්නේ. මේක හයි කරලා තියෙන සිංගප්පූරුවේ ආබිට්‍රේෂන් එකට. මේක හයි කරලා තියෙන එංගලන්තයේ ඒ නීති රීතිය යටතට. ඒ කියන්නේ මොකද්ද? ඒ කම්පැනි වැඩි හරියට කරගෙන තියෙනවා. අපේ කට්ටිය ශ්‍රී ලංකාවේ නීතියෙන් මේක අයින් කරලා තියෙනවා. බරපතල ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ නීතියෙන් විතරක් නෙමෙයි. මේක අස්සම් කරේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාරේ ලේකම් ආටිකල මහත්තයා. මේ විකුණන්න හදන්නේ අපේ රටේ බලශක්තිය සම්බන්ධ අයිතිය. හැබැයි මේ ගිවිසුමේම 45 වෙනි පිටුවේ සඳහන් කරනවා sellers warranty කියන කොටසේ seller capacity. කියන්නේ seller කියන්නේ කවුද? අපි. ශ්‍රී ලංකා රජයේ කොටස් ටික. මහා භාණ්ඩාගාරයේ සතු කොටස් ටික. හැබැයි දැන් නම් අර්ථසාධක අරමුදේත් කොටස් ටික. මේක හයි කරලා තියෙන අර්ථසාධක අරමුදලත්. ලෙකෝ එකේ කොටස් ටික. ඒක හයි කරලා කියනවා seller capacity යටතේ the agreement constitute a private and commercial act of the seller. ඒ අර්ථය කියනවා this agreement and its execution and performance by GOSL constitute a private and commercial act of GOSL. වැදගත් දේ at not a public or government act. මේක අදාළ කරන්නේ ලංකාවේදී පෞද්ගලික හා වාණිජ නීතියට විතරයි. හැබැයි අස්සංකාන්නේ මහා භාණ්ඩාගාර ලේකම්. මේකෙන් යන්නේ ශ්‍රී ලංකාවේ බලශක්තිය පිළිබඳ. මේකේ ස්ටේජ් 2 වල මේක දෙවෙනි කොටසේ තියෙනවා. බලශක්ති කොටස් මිලදී ගැනීම ගැන විතරක් නෙමෙයි. මේ ගිවිසුමේම තියෙනවා දෙවෙනි කොටස. ස්ටේජ් 2 කියන කොටසේ මේ ගිවිසුමේ තියෙන්නේ මොනවාද? මේ තියෙන්නේ 16 වෙනි පිටුවේ ස්ටේජ් 2 conditions for the SARU FSRU to enter and anchor in Sri Lankan waters, for the mooring of FSRU, for the construction of the LNG terminal, for laying of pipeline both on sea and land, to operate the FSRU, store LNG and RLNG, carry RLNG through the pipeline for supplies onshore, including any environmental approvals, and to supply natural gas on and from completion of construction of the terminal project to power generation facility in Sri Lanka on terms and the responsibility satisfactory to the buyer. මේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ තියෙන්නේ ගෑස් සප්ලයි කරන්න ගබඩාව හදන එක, පාවෙන ගබඩාව හදන එක. දෙවෙනි කොටසේ තියෙනවා පයිප්ලයින් හදන එක. දෙවෙනි කොටසේ තියෙනවා ගෑස් සප්ලයි කරන එක. මේ ඔක්කොම ටික මේ පළවෙනි කොටසට තමයි මේක අස්සම් කරලා තියෙන්නේ. හැබැයි දෙවෙනි කොටසත් ඇතුල් කරගෙන තියෙන්නේ. කවදා හරි මේ කම්පැනියට කියන්න පුළුවන් දෙවෙනි කොටසට අමුතුවෙන් ගිවිසුමක් ඕනේ නැහැ. අපි ඒකත් මේකම අස්සම් කරා කියලා. හැබැයි ඔක්කොම එතකොට ශ්‍රී ලංකාවේ නීතියේ ව්‍යවස්ථාවෙන් පිට තියෙන්නේ. විකුණුම් කරුගේ කැපැසිටි එක තියෙන්නේ පෞද්ගලික නීතියට විතරයි. බරපතල නැද්ද? අපි මේ රටේ ජනතාවගෙන් අහන්නේ මේවා කාටද මෙහෙම ලියලා දීලා තියෙන්නේ? අපි දන්නවා ඉතිහාසයේ පරංගි එනකොට පරංගි එලාගත්තේ ගෙරිහම් කඩකට ඉඩකඩ. ඒගොල්ලෝ ඉල්ලුවේ ගෙරිහම් කඩක් ඉඩකඩ. අපේ රජවරුන්ට තේරුන්නේ නැහැ ගෙරිහම් කඩේ කතාව. පස්සේ පරංගි මොකද කළේ? මේක තීරු වලට ඇදලා කෝට්ටේ රාජධානිය හදාගත්තා කියලා ඉතිහාස කතාවේ තියෙනවා. පෘතුගීසි ඇවිල්ලා මුලින්ම අපේ සමාවෙන් අපේ මේ බලකොටු හදාගත්තා. ඒගොල්ලොන්ගේ බලකොටු හදාගත්තා. ලංකාවට ඇතුල් වෙන දොරටු වල බලකොටු හැදුවේ එහෙමයි.
මේක තමයි ඉතිහාස කතාව. ගෙරිහන් කඩක් හදාගන්න ඉඩගත්ත පෘතුගීසි වගේ තමයි අද මේ LNG ගෙවිසුමට එන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ මේකේ ගෙරිහන් කඩ හදන්නේ අපේ රටේ උන්. මේකේ ගෙරිහන් කඩ හදන්නේ අරගොල්ලෝ නෙමෙයි. ඒගොල්ලෝ වෙනුවෙන් මේ අපේ රටේ බල ශක්තිය කෙරවල පිටියේ කොටස යුගදනවි බලාගාරයේ අයිතිය අර ගෙරිහම් කඩේ වගේ තීරු වලට ගලවලා හදන්නේ අපේ කට්ටිය. ඉතින් සමහර කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු කියනවා මේක ගිය සතියේ බාත් දැක්කලු කියවලු වැදගත් නැති නිසා පොඩ්ඩක් පැත්තකින් දාලා තිබ්බලු. සමහරුයි කියනවා අපිට කොහොමද ජනමතය හම්බෙලා තියෙන්නේ ඕන දෙයක් කරන්න ඒකින්ද ප්‍රශ්නයක් නැහැලු. මේක අහන්න ඕනද අපේ රටේ ජනතාව? මේ ඇමතිවරු කියන්නේ අහන්න ඕනද අපේ රටේ ජනතාව? අපි අහන්නේ ඒකයි. මේගොල්ලෝ පෘතුගීසි කාලේ හිටියනම් අර ගෙරිහන් කඩත් සාධාරණීකරණය කරනවා. මේ අද මේ ඇමතිවරු එදා පරං ගේන කාලේ හිටියනම් ගෙරිහන් කඩේලා ගන්න එකත් අනුමත කරනවා. ඒගොල්ලෝ තමයි මේ ඉන්නේ. ඒ පරංගි කාලේ හිටපු කට්ටියගේ නූතන කට්ටිය මේ ඉන්නේ. නූතන පාවා දෙන්නෝ. වෙන කියන්න දෙයක් නැහැ. ඇස්කම් පියාගෙන මේව අස්සම් කළා තියෙන්නේ. අනුමත කළා තියෙන්නේ. එදා ඉතිහාසෙ වෙච්ච දේම තමයි අද ලංකාවේ වෙන්නේ. මේක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන. ඒ වගේ කිවිසුමක් මේක. ඒකින්ද අපි තව කාරණා තියෙන ගොඩක් මේකේ හෙළිදරව් කරන්න. දැන් මේ හෙළිදරව් කිරීම කරන්නේ අපි මූලික කාරණා ගැන විතරයි. තව බරපතල ප්‍රශ්න තියෙනවා. මොකද මේ කිවිසුම අනුව මේ ගෙරිහන් කඩේ ඉඩකඩ හදාගත්තට පස්සේ කරන්න ඕන ටිකට දැන් පරිසරය සකස් කරමින් ඉන්නවා. මතක තියාගන්න මේ ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නිකන් නෙමෙයි. අද වරු ගානට පැය ගානට කරන්ට් එක කපනවා. මේ ඔක්කොම ඇතුලේ සාධාරණීකරණයක් කරනවා මොකද්ද? මිනිස්සුන්ට කියනවා දැන් ගෑස් වැඩක් නැහැ. දැන් අපි දන්නවා ගෑස් නැති නිසා මිනිස්සු මේ දවස්වල ගිහිල්ලා දර හොයනවා. දැන් කඩවල වල ගියාම අපිට පේනවා භූමි තෙල් ලිප් ගණන් ගිහිල්ලා. වෙනද 1500 තිබිච්ච භූමි තෙල් ලිප් 8500යි. ඊට පස්සේ මේ ඔක්කොම ගල්ලා මේ ගෙරිහන් කඩ එලා ගත්තට පස්සේ මේගොල්ලෝ ගේනවා LNG. ගෙනල්ලා කියන මිනිස්සුන්ට දැන් ගෑසුත් ඕනේ නැහැ, භූමි තෙල් ලිපුත් ඕනේ නැහැ, දරත් ඕනේ නැහැ. ඔන්න අපි LNG ගෙනාම. ගන්න මේවා. ඉතින් අපේ රටේ මිනිස්සු ගන්නවා. ඒතර මේ හොර කිවිසුම් ගැන මතක නැහැ. එතකොට අන්න මේ මුදලායිලාට පුළුවන් මොකද්ද? මේ ගෑස් නමක් ගෙනල්ලා මෙහෙ ගහගත්තා. ඊළඟට ගෑස් ටික විකුණන්න පටන් ගන්නවා හන්දි ගානේ. ගෑස් ට්‍රකින් කරනවා. ගෑස් බවුසර් වලින් යාලා විකුණනවා. සමහර විට මේ පයිප්ලයින් ගහන එකයි ගබඩා ගහන එකයි පැත්තකින් තියලා ගෑස් නැවක් මෙහෙට ගෙනල්ලා මෙහි ගෑස් නැවකින් ගෑස් බාගෙන මේ විලදාම වෙන පැත්තකට යන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ සල්ලි ගේන්නේ නැහැ මේකට. ඒගොල්ලෝ අපේ අර්ථසාධක කර්මදලමයි පාවිච්චි කරන්නේ. මං කියන්නේ මේ ඊළඟට වෙන්න පුළුවන් දේවල්. ඊළඟට මේ කම්පැනියට දෙනවා මන්නාරමේ තියෙන ගෑස් නිධිය. ඒගොල්ලෝ ඇමරිකාවෙන් ගෑස් ගේන්නෙත් නැහැ, අප්‍රිකාවෙන් ගෑස් ගේන්නෙත් නැහැ. ඒතර ගෑස් ඒගොල්ලෝ හාරන්න පටන් ගන්නවා මෙහෙම. අමාරු නෑ මේගොල්ලන්ට. එතකොට මේගොල්ලන්ට ඇමතිකම් ඕනෙත් නැහැ. ගෑස් බිස්නස් එකෙන්ම ඒගොල්ලෝගේ ඇමරිකාවේ මව්බිමේ ඒගොල්ලෝගේ රටේ බැසිල් මහත්තයාගේ පුරවැසික අමාත්‍යයන් රටේ account එක පුරව ගන්න පුළුවන්. මේවා මේ කිව්සුමේ නෑ. වෙන්න තියෙන දේවල් දැන් අපි කියලා තියෙන එක හොඳයි ජනතාවට. ඒකට තමයි දැන් මේ ගෑස් නල පිපිරිලයි අපේ සිලින්ඩර් කතාවයි එන්නේ. මොකද අපි දන්නවා ලංකාවේ LNG වලට මාරු කරනකොට දැන් LP ගෑස් වෙලදාම ඉන්න මුදලායිලාට තැනක් නැති වෙනවා. දැන් ඒ මුදලායිලා ලෑස්ති වෙනවා ඊළඟට LNG බිස්නස් එකට. ඒගොල්ලෝ දැන් LP ගෑස් වලට මෙහි හම්බන්තොට හදාගෙන තියෙන ගබඩාවල් ඒ වෙලදාම ලාෆ් ගෑස් මුදලායිට පාඩු වෙනවා. එහෙනම් ඒගොල්ලෝ කරනවා ඊළඟට LNG වලට මාරු වෙන්නේ.
ඔක තමයි වෙන්නේ. ඒකින් තමයි දැම්ම දර විකුණ ගන්න කට්ටිය විකුණ ගන්න. භූමි තෙල් ලිප් හදාගන්න දැන් විකුණන කට්ටිය මේ දවස්වල විකුණ ගන්න. මොකද භූමි තෙල් ලිප් ඕනත් නැති වෙනවා. ගෑස් සිලින්ඩර් ඕනත් නැති වෙනවා. ඒවා එපා කරවීමේ ක්‍රියාවලියකුත් දැන් මේ වෙනවා. මොකද ඊළඟට LNG එන්නේ. LNG බලාගාර ගහලා පයිප්ලයින් ගහලා මේවා හදන්න ලොකු කාලයක් යනවා. මම කියන්නම් බැසිල් මහත්තයා ඊළඟට කැබිනට් මණ්ඩලයට කරන යෝජනාව. එයා ඊළඟට කියනවා අපිට ඉච්චර කල් බලන් ඉන්න බෑ. අපි ගෑස් නැවක් ගෙනල්ලා බංකරින් පටන් ගමු. මොකද අද සිංගප්පූරුව තමයි මේ අපේ කලාපේ බංකරින් කරන්නේ ගෑස් වල. ඊළඟට බංකරින් බිස්නස් එකට එන්න තමයි මේ හදන්නේ. ඒ කියන්නේ නැව් වලින් ගෑස් LNG බිස්නස් එක. බංකරින් ඇන් ට්‍රකින් ඊළඟට. ට්‍රකින් කියන්නේ අපේ මේ බවුසර් වලින් කරන බිස්නස් එක. ඕක තමයි ලංකාවේ ඊළඟ බිස්නස් එක. ඒ බිස්නස් එකට ඕන කරන නීත්‍යානුකූලභාවය හොර රහසේ ගිවිසුම් ගහලා හදා ගැනීම තමයි දැන් මේ කරන්නේ. මේ අපි කියන්නේ ඉදිරි අනාවරණයක්. මේ ගෑස් වෙළඳාමේ ඊළඟ පියවර. ඒකත් මේ දැනට අපි කියලා තියෙනවා. මේ මුදලායිලා අපේ රට වෙළඳාම් කරන්නේ එහෙමයි. මේ වෙළඳ මාෆියාව අද කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. මේ වෙළඳ මාෆියාව බලශක්ති වෙළඳ පොලේ ඉන්නවා. ඒ නිසා තමයි මම මේක අනාවරණය කරන්නේ. මේගොල්ලෝ මේ එක්සත් ජනපදයේ තියෙන මේ ඩෙලවරා කියන ප්‍රාන්තයට ගියේ මේ බිස්නස් එකට. නැත්තම් නිව් ප්‍රෝසෙස් එනර්ජි කියන්නේ හොඳ කම්පැනියක්. නම් ඒගොල්ලෝ එන්නේ නීත්‍යානුකූල ක්‍රමයට. තව දෙයක් තියෙනවා මට අමතකුණා ඒක කියන්න. ඒකත් කියන්න. මේ පෙරේදා මුදල් අමාත්‍යාංශයට දාපු පාපෝච්චාරණ සංදේශේ බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා මේකට සම්බන්ධ වුණාලු මේ අර 2020 නොවැම්බර් 2 වෙනිදා අමාත්‍ය මණ්ඩල සටහනක් මගින් විදේශ අමාත්‍යවරයා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අතිගරු ඒකට නම් අතිගරු කියලා දාලා තියෙනවා. මයිකල් ආර් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය. ඒ මයික් පොම්පියෝත් මේක කිව්වලු. මයික් පොම්පියෝ කියලා තියෙනවා මේ ගෑස් වෙනදාම ඕගොල්ලෝ කරගන්න කියලා. දැන් තමයි ඒකත් කියන්නේ. අපි ඒ කාලේ කිව්වා මේ පොම්පියෝ එන්නේ හොඳ කර නෙමෙයි කියලා. ඉතින් මයික් පොම්පියෝත් ඇවිල්ලා කිව්වලු මේ සාකච්ඡාවලදී නිව් ප්‍රෝටස් එනර්ජි යෝජනාව ගැන අවධානය කරන්න කියලා. මේ ශේෂ්ත්‍රයේ ගැටළු කතාවලු ඊට පස්සේ මේ තවදුරටත් විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යොමු කරන ලද 2020 නොවැම්බර් 6 වෙනි නියත ලිපිය මගින් නිව් ප්‍රෝටස් එනර්ජි ලිමිටඩ් ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳ විශේෂ අවධානය යොමු කළා. පොම්පියෝත් ගාවගෙන ඇමරිකානු තානාපතිත් ගාවගෙන. හැබැයි මේක හදන්නේ ශ්‍රී ලංකාවේ නීතියට නෙමෙයි පෞද්ගලික නීතියකට යටත් කළා. අපි අහනවා දැන් මේ හොර ගිවිසුම ගැන ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිගේ ස්ථාවරය මොකද්ද? ඔබතුමියගේ විශේෂ රාජ්‍ය නියෝජිතයා ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට කරපු නිර්දේශය මොකද්ද? ඇමරිකාව තානාපතිතුමියත් මේ ගැන කියන්න ඕන දැන්. ඩලස් සල්හප්පෙරුම් මහත්තයා, අමරවීර මහත්තයා වගේම ඇමරිකානු එක්සත් ජනපදයේ වෙනුවෙන් ඇමරිකානු තානාපතිතුමිය මොකද්ද දරන ස්ථාවරය? මොකද දන්නවද? ඇමරිකාවෙන් නම් මේ ගෑස් ගන්නෙ ඒගොල්ලෝ නිර්දේශ කරන හොඳ සමාගමක්. මේ ගෑස් ක්‍රියාවලියේ අලුතෙන් මේන කට්ටියක් මේගොල්ලෝ. නිව් ප්‍රෝටස් කියන්නේ. මොකද මේ එහෙමනම් මෙයි මේ ඩෙලවරාවල මේක රෙජිස්ටර් කරන්නේ. මේ අපේ පක්ෂේ සහෝදරවරු ඊයේ පෙරේද දවස් දෙක නිවාඩු දවස් නිසා ඊයේ දවසේ හොයාගත්ත තොරතුරු. මේ ඩෙලවරාවල මේ කම්පැනිය NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ස් කියන කම්පැනිය ඇනුවල් ටැක්ස් ඇසෙස්මන්ට් එක $300යි. ඒ කියන්නේ ටැක්ස් ගෙවන්නේ අවුරුද්දකට $300ක කම්පැනියක් මේක. හැටියට තමයි දාලා තියෙන්නේ. $300 කම්පැනියකටද අපේ රටේ බලශක්ති සැපීමේ කොන්ත්‍රාත් එක දෙන්න යන්නේ.
අපි අහනවා මෙරට ජනතාව දැනගන්න ඕන. මේ කම්පැනියේ ඩොලර් 300ක ටැක්ස් වගකීමක් තියෙන සමාගමකටද මේ අපි මේ ගිවිසුම ගහලා තියෙන්නේ. රෑ 12ට ගහපු ගිවිසුම. මෙතන මේ ඩෙලවරා කියන්නේ හොරුන් ලියාපදිංචි කරන තිප්පලක් වගේ තමයි. ඒතර ලියාපදිංචි කරලා තියෙනවා. මේ ලියාපදිංචි කරපු නම් ලැයිස්තුවෙන් අපි ගත්තේ මේ ශ්‍රී ලංකාවේ නම තියෙන මේ කම්පැනි නම තියෙන තැන. NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් LLC. මේ තව නම් ලැයිස්තුවක්ම තියෙනවා NFP එක මෙතන රෙජිස්ටර් කරලා. මොකද ඒගොල්ලෝ මෙතන මේ රෙජිස්ටර් කරගෙන තියෙන්නේ ඒ රටේදී බදු සහන ගන්න. ඒ රටෙන් බදු සහන ගන්න. ඒ කියන්නේ නියම කම්පැනි නෙමෙයි. වෙන එකක් ගහ ගන්නවා. ඒගොල්ලෝ ලියාපදිංචි කරන්නේ ඒකට. හැබැයි මේ ගිවිසුමේ තියෙනවා මේක සංවර්ධන උපාය මාර්ග පනත යටතේ බදු වලින් ලංකාවේදී නිදහස් කියලා. ඒකට මේ ගිවිසුමෙන් ලංකාවේ බදු වලිනුත් නිදහස් වෙනවා. බදු සහන ලංකාවේදී ගන්නෝ මෙතන මේ ඩෙලවරා වල රෙජිස්ටර් කරලා එහෙනුත් බදු සහන ගන්න. මරු වැඩේ. අපි තව දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ කම්පැනි වල එහෙ නියෝජිතයෝ කවුද කියලා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලය කවුද කියලා. ඒවත් මේ රට දැනගන්න ඕන. මොකද මේ ඩෙලවරා වල හුඟක් ලියාපදිංචි කරන අතරේ මෙතන මේ ඇඩ්‍රස් එකේම එකක් මේ රටේ මාධ්‍ය විදිහට බාර කරනවා. අර පැනමා account වල හිටපු අයත් ලියාපදිංචි කරලා තියෙනවා. පැන්ඩෝරා වගේම පැනමා account වල හිටපු අයත් මෙතන ලියාපදිංචි කරලා තියෙනවා. ඒ වගේ තැන් තියනවා ලෝකේ අර. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔය අපේ රටේ තියෙනවනේ ළමයි ඉස්කෝලේ දානකොට ඇඩ්‍රස් දෙන කට්ටිය. ළමයි ඉස්කෝලේ වලට දානකොට ඇඩ්‍රස් දා ගන්නවනේ ඔය ජනප්‍රිය පාසල් කිට්ටුව. ඒ වගේ තැනුත් තියෙනවා ලෝකේ. මේක තමයි தත්ත්වය. මේක තමයි தත්ත්වය. අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයේ දීතුරු ටික ඉදිරිපත් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවගෙන් මේකන සහයෝගය මේ රටේ මාධ්‍ය වලින් මේ වෙනුවෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ රට ආදරය කරන විදේශගත වෙලා ඉන්න ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්න විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෝ දැන් ලොකු උනන්දුවකින් මේක හොයනවා. ඔවුන්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ දින දෙක ඇතුළත නිවාඩු දවස්වල උනත් අපට තොරතුරු ලබා දෙන්න මැදිහත් වීම ගැන. ඒ වගේම මේ රටේ ඉන්න සියලුම ආගමික නායකින්ගේ මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු ආගමික නායකින්ගෙන් අපි ඉල්ලීමක් කරනවා මේකට මැදිහත් වෙන්න කියලා. මේක රටේ බලපත්‍ර ප්‍රශ්නයක්. මේක ජාතික ප්‍රශ්නයක්. මේක අපේ රටේ ඊළඟ අනාගත පරම්පරාවේ බල ශක්තියේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේම මේක වෙනුවෙන් නිහඬ කළා තියෙන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉන්න අමාත්‍යවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ වෙනුවෙන් හඬ අරින්න කියලා. කටහඬ අරින්න කියලා. යොසනවාතෝරය ඔව් ප්‍රකාශ සිටියේ ඔය කිසිම තමන් කියලා තිබුණ නැත මේ රටට ආයෝජක වෙනවා නම් කාටද ඒක තමයි අන්න මේ කාලේ ප්‍රමාණය. ඒක තමයි මම කිව්වේ. අර පරංගික කාලේ හිටපු ගෙරිහම් කඩට ඉඩ දුප්පු කට්ටිය තමයි. ඒගොල්ලෝ S2 පියාගෙන තමයි යාට අස්සම් කළා තියෙන්නේ. ආයෝජන එනවා කියලා මේවත් ආයෝජනද? මේවා ආයෝජනද? මේවා ආයෝජන නම් මීට වඩා හොඳයි කොහේ හරි රටකට ගිහිල්ලා ඇමරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා අර හෝම්ලස්ලා වගේ ඉන්න කට්ටිය ඉන්න හිඟා කනවා. අන්න එහෙම හිඟා කෑවන. ඊට මීට වඩා දෙනවා මිනිස්සු එන. කැබිනට් මණ්ඩලයේ ඉන්න කට්ටිය ඇව්වනම් හොඳයි ඇමරිකා එක්සත් ජනපදයේ පේමන්ට් එකේ ඉඳලා හිඟා කාලා වරින් කියලා. මේ වගේ රටපාව දෙන්නේ නැතුව. අපිට කියන්න තියෙන එච්චරයි. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ තේවිලා නිදා ගන්නවා කැබිනට් මණ්ඩලෙත් ගිහලා නිදා ගන්නවා. ඉතින් ඒකින්ද ඔය මේ මිනිසුන්ට අපේ රටේ නිල නිවාස දෙන්නේ. ඉස්සරහින් පස්සෙන් ගාඩ් එක දාලා ආරක්ෂකයෝ දීලා පරිස්සම් ගන්න ඕන මේ මිනිස්සුත්. අපි මේ රටේ ජනතාවගෙන් අහන්නේ. ආරක්ෂකයෝ දීලා, නිල වාහන දීලා, නිල නිවාස දීලා පරිස්සම් ගන්න ඕන S2 පියාගෙන කියවන්නේ නැතුව අස්සම් කරලා රට විනාශ කරන විගුණන මේ මිනිස්සුද? ඕවා මම කියන්නේ ඒ වගේම මේ මාධ්‍ය වල තව පෙන්වන්න බුදුමන්ලා. ඒක රටේ ජනතාවට තේරෙයි මේ මිනිස්සු කැබිනට් මණ්ඩලයට යවන්න ඕනේ මොකටද කියලා. යවුවේ මොකටද කියලා. ඒ කියන ප්‍රකාශ වැඩිපුර දාන්න. හොඳයි. අපෙන් නම් ඒවට පැහැදිලි කිරීම ඉල්ලන්න එපා.
මොකද අපේත් කේන්ති වැඩි වෙනවා. මේ සම්බන්ධයෙන් කතා කරනවා සම්බන්ධ මුතුමාලාට සයිඩ් එකේ පුළුවන් මේ සිද්ධිය සම්බන්ධයෙන්. රටේ ප්‍රධාන විපක්ෂයක් තියෙනවා. තියනවාද? එහෙම කියනවනේ. ප්‍රධාන කියන්නේ මොකද? ඔය ඔබතුමාලා රටේ ප්‍රධාන විපක්ෂයක් තියෙනවා කියලා. ප්‍රධාන කියන්නේ මොකෙන්ද? ප්‍රධාන කියන්නේ දැන් පිටිපස්සේ බලයක් තියෙන විපක්ෂයේ ප්‍රධාන විපක්ෂය කියන්නේ. එහෙමද? දැන් මේ පක්ෂය කරන මේ සිද්ධිය සම්බන්ධයෙන් කියන කතාවකට ඔබතුමාලා සයිඩ්මට් පත් වෙනවද මේ කියන්නේ කල්පනා කරනවද මේක? නෑ මං දන්නේ නැහැ එහෙම නෑ. මොකද ප්‍රධාන විපක්ෂයක් තියෙනවා කියලා පේන්නේ නැහැ රටේ. විපක්ෂයක් තියෙනවා. ඔබතුමාලා රටේ මේ වගේ ප්‍රශ්න ගැන කතා කරන අයට තමයි ප්‍රධානයි කියන්නේ. ඔලු ගෙඩි ගන්නට නෙමෙයි. ඔලු ගෙඩි ගානින් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය නෙමෙයි ප්‍රධානයි කියන්නේ. විපක්ෂයේ කාර්යභාරය කරන කට්ටියට. තේරුණාද? දැන්වත් ওই ප්‍රධාන කියන වචනේ පොඩ්ඩක් අයින් කරගමු. ඔලු ගෙඩි ගානින් විපක්ෂයක් තියෙන්නේ. ඔලු ගෙඩි ගානින් ඒගොල්ලෝ ඉන්නේ. ප්‍රධාන විපක්ෂය කියන්නේ මොකද්ද? රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරනවා. මේ වගේ කිවිසුමක් ආවොත් එල්දරව් ගන්නවා. මම දැක්ක විපක්ෂයේ ඉන්න മന്ത്രിවරුත් කියනවා අපිත් දැනගත්තේ අනුර දිසානායකකින් කියලා. ආණ්ඩු පක්ෂෙත් മന്ത്രിවරු කියනවා කැබිනට් මණ්ඩලයේ කට්ටියක් කියනවා අපිත් දන්නේ මේ අනුර දිසානායක කිව්වට පස්සේ කියලා. ඒතර ප්‍රධාන විපක්ෂය මොකද්ද එතකොට? එතකොට ප්‍රධාන විපක්ෂය මොකද්ද? ඒක මං කියන්නේ ඒක තමයි මං අහන්නේ ප්‍රධාන කියලා කියන්න එපා තවදුරටත්. රටේ ජනතාව වෙනුවෙන් නැති විපක්ෂයකට ඔලු ගෙඩි ගානින් ප්‍රධානයි කියන එකට මං එකඟ නැහැ. මගේ අදහස මං කිව්වේ උදාට. විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීම ප්‍රමාණවත්. ඉතින් ඔබතුමාලා පේනෝනේ ඒක. රටේ ජනතාවට පේනෝනේ. මගෙන් අහන්න අවශ්‍ය මට නම් ප්‍රමාණවත් නැහැ කොහෙත්ම මට අදාළත් නැහැ ඒක. මොකද අපට නායකයෙක් ඉන්න නිසා. අපේ නායකයාගේ මැදිහත්වීම ගැන අපි 100%කින් සෑහීමටපත් වෙනවා. අපිට විපක්ෂ නායකතුමා ගැන රෙකමෙන්ඩේෂන් දෙන්න බෑනේ. නේද? ඒක එතුමා ගැන රෙකමෙන්ඩේෂන් දෙන්න ඕන රටේ ජනතාවනේ. අපේ නායකයා ගැන අපිට රෙකමෙන්ඩේෂන් එක දෙන්න පුළුවන්. අපේ නායකයාගේ මැදිහත්වීම ගැන අපට 100% වාරයක් සෑහීම් ප්‍රවතන මට අපේ නායකයා අනුර දිසානායක සහෝදරයා ගැන මේ රටේ ජනතාවත් සෑහීමටපත් වෙනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac, colour the world Sri Lankan.